33 කාමරේ වැඩසටහන තුලින් අපි හැමදාම කතා කරන්නේ බොහෝ විට තාරුණ්‍ය Tamanගේ ජීවිතේ වරද්දගත් ආකාරය. මේ හැම මොහොතකම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි Tamanගේ හැඟුම් නිවැරදිව හඳුනා ගන්න නොහැකි වීම සහ ඒ හැඟුම් ගනුදෙනුවේ බරපතල බව නිවැරදිව හඳුනා ගන්න බැරි වීම අවසානයේදී ඛේදාන්තයක් දක්වා ගමන් කරන බව. අදත් අපිට තියෙන ඒ වගේ කතාවක්. නව යෝන් අවදියෙන් පසුව පුද්ගලයෙක් සමාජයට ප්‍රවිෂ්ඨ වෙනකොට සමාජය පිළිබඳ නිවැරදිව අවබෝධයක් නැතිව සහ Tamanගේ හැඟුම් නිවැරදිව පාලනය කරගන්න බැරුව ජීවිතේ වරද්දගත් කතාවක් තමයි අද කියන්න තියෙන්නේ. ඔහු තාරුණ්‍යයේ පසුවන පුද්ගලයෙක්. නමුත් ඔහුගේ කතාව තුළින් ඔබේ ජීවිතයටත් යම්කිසි දෙයක් ගන්නට තියෙනවා නම් ඒ තමයි වටිනා කාරණාව. අපි ඔබටත් මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපරක් හිතන්න. අපි ආරම්භ කරමු. රූමතර කාමරේ 33 කාමරේ. අද කතාවේ ඉන්නේ බොහොම නව යෝන් නවදීයම ජීවිතේ වරද්දගත් පුද්ගලයෙක්, තරුණයෙක්. නමින් ගිහාන්. ගිහාන්ගේ විස්තරේ දැනගන්න කලින් මම කැමති ගිහාන් ගැන මූලික තොරතුරු ටික දැනගන්න. අයියේ මගේ නම ගිහාන්. මම බණ්ඩාරගම ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. මම අයියේ මගේ පවුලේ විස්තර ගැන මම නොකිය ඉන්නම්. මොකද මම අද ඉන්න තත්ත්වෙට මගේ පවුල මගේ අම්මා තාත්තා කිසිසේත්ම වගේ කියන්න ඕනේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඒ නිසා මගේ පවුල් විස්තර වැඩිය මම ප්‍රකාශයටපත් කරන්න කැමති නැහැ. මම අයියේ බොහොම පාඩුවේ හිටිය චරිතයක්. මම පොඩි කාලේ ඉඳන්ම මගේ විදිහේ ඒක තමයි. A levels වෙනකොට තමයි අයියේ මට පොඩ්ඩක් ගෙදරින් එළියට බහැලා මට සමාජෙත් එක්ක ගැටෙන්න මට හම්බුනේ A level වෙනකම්වත් මට හම්බුන්නේ නැහැ. A level වලින් පස්සේ තමයි මට හම්බුනේ ඒ chance එක. ඉතින් අයියේ මේ A level වලට ගියාම අපි මගේ යාළුවත් එක්ක තමයි පන්ති යන්නේ. යාළුවත් එක්ක පන්ති යනකොට අපිට නිතරම සමාජයට වැටෙන්න අවස්ථාව වැඩි වුණා. ඉතින් නිතරම යාළුවත් එක්ක පන්ති ගිහිල්ලා පන්ති මුල් කාලේ මම මම මේ ආසාවෙන් ගියා ඒ පන්ති. නමුත් මැදදී වගේ මට ඒක නිකන් ආසාව නැති වුණා. ටික අඩු වුණා. පන්ති යන එක නිකන් හරි කරදරයක් වගේ තමයි මට දැනුනේ. මට නම් මේ පන්ති ගමන එපා වෙලා තියෙන්නේ බං. මොනා කරන්නද බං? අපිට අපේ ළමා කාලේ ඉවරනකම් ඉගෙන ගන්න වෙනවා බං. ඒක නම් ඇත්ත. ඒ වුණාට මචං මට ලොකු වෙලා හොඳ ජොබ් එකක් කරන්න ඕනේ බං. මට එපා වෙලා තියෙන්නේ බං මේ හැමදේම. ඒ වුණාට බං අපි ජොබ් එකක් කරනකොට අපිට තේරෙයි ඉස්කෝලේ කාලේ කොච්චර සුන්දරයිද කියලා බං. ඒක නම් ඇත්ත. ඒත් මට මගේ ජීවිතේ ටාගට් ගොඩක් තියෙනවා. මට ඒවට කොහොම හරි යන්න ඕනේ. උඹ මෝඩයෙක් වෙන්න එපා බං. මොන ටාගට් එකට යන්නත් උඹ හොඳට ඉගෙනගෙන ඉන්න ඕනේ. තේරුණාද? ඉන්න මෙහෙ වරෙන් යන්න. ඉතින් ක්ලාස් කට් කරන්න පවා මම මුල් කාලේ පෙළඹුණායි. ක්ලාස් කට් කරලා යාළුවොත් එක්ක සිගරට් බොන්න ඒ වගේ දේවල් වලට මම යොමු වුණායි. ඉතින් ඒ හැම දෙයකම මගේ යාළුවත් මාත් එක්කම හිටියා. දවසක් අයියේ දැන් මම ওই ක්ලාස් යන අතරතුරේදී මම අකමැත්තෙන් තමයි ක්ලාස් ගියේ. නමුත් මට ක්ලාස් යන්න ආසාවක් ඇති වෙන දෙයක් වුණා අයියේ. මට ක්ලාස් එකේ ගැණු ළමෙක් මන් දිහා බලන් හිටියා අයියේ. ඒක මගේ හිතට තදින්ම දැනුණා එදා. ඒ නිසා මට ක්ලාස් යන්න ආයිත් ආසාව ඇති වුණා අයියේ. ඉගෙන ගන්න නෙවෙයි වෙන ආරමුණකට. ඔව්. ඇත්තටම මට එයාගෙන පොඩි ආදරයක් ඇති වුණා. ඒ නිසා මම ක්ලාස් යන එක නැවතත් ඒ ආසාවෙන්ම මම ගියා ක්ලාස් එකට. මට මහන්සි බං පොඩ්ඩක් වාඩි වෙලා කතා කරමු. හරි බං. මේ මට අද මාර වැඩන්නේ බං උනේ. ඇයි මොකෝ? ඔබට මතකද අර ඉස්සරහා පොලිමේ හිටපු කහපාට ගවුමක් ඇදපු කෙල්ල? ඔව් ඉතින්
අද ඒකි මන් දිහා 아무තු බැල්මක් දාලා බැලුවා කියපංගෝ. මාත් බැලුවා ඒකි දිහා. ඔයා කියන්නේ ඒක හරි අහිංසකයි බං. යකෝ අහිංසකින් හින්දා තමයි මම බැලුවේ. ඒ වුණාට මචං ඉගෙන ගන්න කාලේ ලව් ගේස් පටල ගන්න එපා. නැත්නම් අපිට හරියට ඉගෙන ගන්න වෙන්නෙත් නෑ බං. ඒ වුණාට බම් මේ කාලේ ඔය වගේ දේකුත් කරන්න ඕනේ. නැත්නම් වැඩක් නෑ. හරි හරි බෝන මගුලක් කරපන්. මේ උඹ ඒකට උදව් කරනවා නේ? අනේ මේ මට නම් බෑ උඹේ කුණු ගොඩ වලට කරගහන්න. මොකද්ද බං? මචං ඒක නෙමෙයි. මං නම් දැන් මහන්සි බං බඩගිනිත් එක්ක. අරන් ගන්න. ඉතින් එදා එයා ඉඳන් හිටියේ කහපාට ගවමක් අයියේ. ඒක මට ඇත්තට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම ඕක ඇවිල්ලා මගේ යාළුවටත් කිව්වා. යාළුවට කිව්වට යාළුවා නම් එච්චර කැමති වුණ නැහැ. යාළුවා නම් කිව්වා මේ උඹට පිස්සුද බං ඕවා මේ ලෙවල් කාලේ දාගන්න. එහෙම කියලා මට යාළුවා බැන්න ඇත්තටම. ඒත් අයියේ මට එයා ගැන ලොකු කැමැත්තක් ඇති වුණ නිසා මම කිව්වා මේ අත්දැකීමත් අපි ගන්න ඕනේ ජීවිතේට. මේ ඉගෙනගෙනම හරියන්නේ නැහැ. වයසට ගිහිල්ලා අපිට ලව් කරන්න හම්බෙන්නේ නැහනේ. මේ එහෙම කියලා මම යාළුවත් එක්ක පොඩ්ඩක් ආගිව් කරගත්තා. ඊට පස්සේ මම ඔහොමම ටික කාලයක් යනකොට දැන් අපිට සල්ලි අඩුපාඩු එහෙම හම්බුනේත් නැහැ. මොකද ගෙදරින් ක්ලාස් ෆීස් එහෙම දෙනවායි. ඉතින් ඒ ක්ලාස් ෆීස් වලිනුත් අපි කරේ ක්ලාස් එකට ගෙවලා ඉතුරු ඒවායින් අපි අපේ සිගරට් බොන්න ඒ වගේ වැරදි දේවල් වලට තමයි අපි සල්ලි වලින් අපි සල්ලි යොදාගත්තේ. ඉතින් ඕන්න ඔහොම තමයි අයියේ මගේ ජීවිතේ ගෙවුනේ මේ. මට අර කෙල්ලකින් කැමැත්ත අහන්න ඉතයි බං. උඹට පිස්සුද යකෝ? ඒකේ තාත්තත් එක්ක පන්තියට එන්නේ. අනික ඔබ දන්නවද? ඒකේ තාත්තා පොලිස්කාරයෙක්. උඹ කොහොමද ඒක දන්නේ? ඇයි බං උඹ ඇස් දෙක කටේ දාගෙනද හිටියේ? ඊයේ එකේ තාත්තා යුනිෆෝම් එක ඇඳගෙන ආවේ කිව්ව පන්තියට දාලා යන්න. සිරාටම මට නම් තේරෙන්නේ පුතෝ උඹ හොඳ දන්සලකින් කන පාටක්. ඔය කෙල්ලගේ පස්සෙන් ගිහිල්ලා. යකෝ ජීවිතේ පළවෙනි වතාවට මට ඒ වගේ කෙල්ලෙට ආසාවක් ඇති වුණා. මෙන්න මේ ඔය මගුල අමතක කරලා වරෙන් බං සිගරට් එකක් ගහන්න යන්න. මල් ළඟ සල්ලි නෑ බං. හරි හරි සල්ලි මන් ළඟ තියෙනවා. වරෙන් වරෙන් යන්න. ගිහාන්ගේ ජීවිතේ ගොඩක් වෙලාවට හිතුවක්කාර විදියට ගෙවිච්ච කාල සීමාවක් තිබ්බා. පාසල් අධ්‍යාපනය හමාර කරනවත් එක්කම එතනින් එහාට ජීවිතේ කොහොමද නිවැරදිව ගමන් කළ යුත්තේ කියන අවබෝධය ගිහාන්ට දෙන්න කවුරුත් එදා හිටියද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා. මම ඒකත් ඉදිරියට කතා කරනවා. කොහොමද අලුත් ප්‍රේමය? අලුත් ප්‍රේමවන්තිය. ඔය මම අර කලින් කිව්ව ගෑන් ළමයාත් එක්ක මට මාස 6ක් 5ක් ඇතුළත A level class යනකොට මට එයාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්න පුළුවන් වුණායි. ඉතින් එයාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවය පටන් අරගෙන මට ඒක අර නොලැබුණු අත්දැකීමක්යි. මම මගේ ජීවිතේ පළවෙනිම ප්‍රේම සම්බන්ධතාවය තමයි එයා. ඉතින් මට නොලැබුණු අත්දැකීම මට එයාගෙන් ලැබුණායි. ප්‍රේම සම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගත්තා එයාගෙන්. ඉතින් A level වලට A level class එකේ ඔහොම ගිහිල්ලා මට ඒ ප්‍රේම සම්බන්ධතාවයත් අය නිකන් සාමාන්‍යකරණය වුණායි. සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. ඉතින් ඔහොම ටික කාලයක් යනකොට අයියේ මට ඕන වුණා අයියේ මේ මගේ යාළුවත් එක්ක ටවුන් එකේ තියෙන ස්පා එකකට යන්න. ඒ අත්දැකීමක් ගන්න. ඉතින් මම කරේ අම්මා පන්ති ෆීස් දෙනවනේ මාසෙකට සැරයක්. ඒ පන්ති ෆීස් වලින් මම කරේ මගේ යාළුවත් එක්ක කතා වෙලා මේ ටවුන් එකේ තිබ්බ ස්පා එකකට මම ගියා ඒ දවසට. උඹට අද පන්ති යන්න හිතෙනවද බං? අනේ නෑ බං. මට නම් එහෙම දැනෙන්නේ නෑ. මට නම් කම්මැලි බං. මට නම් යන්න හිතෙන්නෙම නෑ. හරි දැන් උඹ කොහෙද යන්න හදන්නේ? උඹට ක්ලාස් ෆීස් ගෙනාවද? ඔව්. මාත් එක්ක යන්න එහෙනම් පොඩි ගමන. උඹ පණ්ඩිත යනවා මේ මාත් එක්ක වරෙන්කෝ යන්න. ජයයා. එනනම් මාව එක්කන් යන්නේ. උඹ වරෙන්කෝ. අර තියෙන්නේ. එතෙන්ට තමයි අපි යන්නේ. ගිහින් ගිහින් අපි ආතල් එකක් ගමු. කීයක් යයිද බං? අපරාධ බං සල්ලි.
මගේ මුකුත් අහගන්න නැතුව වරෙන් යන්න. ඒ ගැන ඇත්තටම මට අද තියෙන්නේ ලොකු කලකිරීමක්. මොකද අම්මලා දුක් මහන්සියලා දුන්න සල්ලි වලින් මම කරේ ඇත්තටම වැරදි වැඩක් ඒ වෙලාවේ. ඉතින් ස්පායකකට යනවා කියන හරි අරමුණ ඇතුව නෙවෙයි ගිහින් තියෙන්නේ. වෙනත් අවශ්‍යතාවයක් සපුර ගන්න. ඔවයි. ඇත්තටම. ඉතින් අයියෝ ඔහම ගිහිල්ලා දැන් අම්මා දුන්න පන්ති පීස් අපිට මාසෙම සල්ලිනේ. ක්ලාස් එකේ යන මාසෙම සල්ලි. එතකොට මේ මාසෙම අපිට ක්ලාස් යන්න හම්බුන්නේ නැහැ. මටයි මගේ යාළුවටයි ක්ලාස් යන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේ මාසෙම කරේ අපි එක එක තැන්වල රස්තිය දුවා. අපි පාක් වලට එනවා. ක්ලාස් වෙලාවට ක්ලාස් එක ඉවර වෙලාවට ගෙදර යනවා. ඒව තමයි අපි මේ මාස පුරාටම කරේ. අපි ගාව සල්ලි නැති නිසා. ඉතින් ඔන්න ඕක මගේ මම යාළුවලා හිටියේ ගෑනු ළමයට ආරංචි වුණා. මම ක්ලාස් එන්නේ නැහැ. මෙයා ක්ලාස් කට් කරනවා කියන එක මගේ ගෑනු ළමයට ආරංචි වුණා. ඉතින් මගේ ඒ ගෑනු ළමයා කිව්වා මේ වා කරන හැම දෙයක්ම මම දන්නවා. එයා ක්ලාස් කට් කරනවා. වා ඉගෙන ගන්නේ නැහැ කියලා මට ඇත්තටම බැන්නා ඊ වෙලාවේ. හෙලෝ කියන්නේ ජයමිනි අයියෝ දැන් පන්තියෙන් නැත්තේ මේ ජයමිනි ඇයි මොකද ඔය ගොත ගන්නෙ මට දැන් යාළුවෝ දෙතුන් දෙනෙක්ම කිව්වා ඔය රස්තියාදු ගහනවා කියලා පොඩ්ඩක් තේරුම් ගන්නකෝ මම මේ දවස්වල අසනීපෙන් ඉන්නේ මෙහෙම මට බරු කරන්න හදන්න එපා හොඳේ ඔයා හොඳට ඉගෙන ගත්තේ නැත්තම් හොඳ තැනකට ආවේ නැත්තම් මම මේ සම්බන්ධය නවත්තලා දානවා ජයමිනි හෙලෝ මොකද බම් අප්සෙට් මූඩ් ගහලා ජයමිනිට කවුදෝ කියලා බම් මම රස්තියාදු ගහනවා කියලා ඒක මරු වැඩි උඹ ඉතින් hinaවියා උඹට ඕන දෙයට එපා දෙයට දෙකටම hina වෙන්න හරි බං දැන් මොකද්ද උනේ කියපන්කෝ මම පාඩම් කරලා හොඳ තැනකට ආවේ නැත්තම් ජයමිනි අපේ සම්බන්ධය නවත්තනවා කිව්වා බං මම කොහොම හරි පාඩම් කරලා හොඳ තැනකට එන්න ඕනේ මට ජයමිනි නැතුව බෑ බං අන්න උඹට දැන් තමයි නීමට මොලේ පෑදිලා තියෙන්නේ බා ඒ ලැජ්ජාවත් එක්ක මම මගේ යාළුවට ආයි කිව්වා අපි මේ කරන වැඩේ වැරදි. අතන මට එයා කියපු දේෙන් තේරුම් ගියායි අපි කරන වැඩේ වැරදි. අපි දෙමෝපියන්ගේ සල්ලි නාස්ති කරලා ක්ලාස් කට් කරන එක විතරයි කරන්නේ ඉගෙන ගන්නේ නැහැ කියන එක. ඉතින් මම යාළුවට යෝජනාවක් කරා මේ අපි ආයි මුලින් ඉඳන් පාඩම් කරමු. අපි A levels කොට දාගෙන අපි විශ්වවිද්‍යාලය යන්නම අපි try එකක් දෙමු කියලා මම මගේ යාළුවට යෝජනා කරායි. ඉතින් ඊට පස්සේ කරේ දවසක් දාගෙන මගේ යාළුවයි දවසක් දාගත්ත පාඩම් කරන්න ඒගොල්ලන් ගෙදර. මට මේ දවස්වල මාර කම්මැලි බා. පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ. උඹට පුළුවන් ද අපේ ගෙදර එන්න පාඩම් කරන්න? නේ බෑ බං. මොකද අපේ අම්මා විතරයිනේ බං ගෙදර ඉන්නේ. උඹ වරෙන් එහෙ. ඒතර මටත් කම්මැලි නෑනේ. හරි මං එන්නම්කෝ එහෙනම්. හරියනම් උඹ එනව නේද? මම අපේ අම්මට කියනවා උඹ දෙනවයි කියලා. හැබැයි කෑම මොන හරි අද තියන්න හරිද? හරි බං. නම්බ අවස්සලා එනවනේ අපේ ගල් පෙත්තේ. හරි මං එන්නම්කෝ එහෙනම්. අවසර සෙට් එකමු. මං ගෙදරට ගිහින් එන්නද? හරි තමන්ගේ ජීවිතේ නැවත නිවැරදි පාරට ගන්න ඕනේ කියලා ස්වයං විවේචනයක් එක්ක ගියන් තීරණය කරනවා නැවතත් පාඩම් කරනවා කියලා. ඒ පාඩම් කරනවා කියලා තමන්ගේ යාළුවත් එක්ක එකතු වෙලා ඇත්තටම පාඩම් කරා. ඔවයි දැන් අපි ඇත්තටම අර කියපු විදිහටම අපි පාඩම් කරන්න දවසක් දාගත්තා. යාළුවා ගෙදරට මම ගියා. ගිහිල්ලා අපි ඇත්තටම කියන්නම් පළවෙනි දවසේ එච්චර පාඩම් කරන්න මුඩ් එකක් තිබ්බේ නැහැ. මොකද අපි
අර ක්ලාස් කට් කරලා රස්ත අදු ගහලා ඒ තිබ්බ පුරුද්දම තමයි පළවෙනි දවසෙත් අපිට තිබ්බේ. ලහිරු ලහිරු බාවද මරගෙට වැඩිගනි මචා ඉති කොහොමද අදත් නෑ බං ඔහෙ ඉන්න මේ ගෙදර කවුරුන් නැද්ද නෑ බං ඉතින් අම්මත් වැඩට යනවනේ බං එයත් එන්නේ රෑ වෙලා පාඩම් කරන්න නම් මරු පොට්ටේ මාර නිදහස් නවලරුට නම් කවුත් නෑනේ බං කරමඩ පාඩම් කරන්න නම් බිම් වෙරලිලා උනත් පාඩම් ගන්න පුළුවන් ඉතින් මොනවාරි කනවද මොනවද තියෙන්නේ පිජ්ජ කියලා ඇති බං මොනවාරි වරින් කියන්නේ බලන්න ළමයි අම්මා ඉතින් එහෙමම පළවෙනි දවසේ මොකද මම යාළුවා ගෙදර ගියත් පළවෙනි වතාව යාළුවා ගෙදරට ගිය පළවෙනි වතාව ඒ නිසා අපි කරේ ඒගොල්ලන්ගේ වත්ත වටේ පොඩ්ඩක් ඇවිදලා පළවෙනි දවසේ ඇත්තටම පාඩමක් වුණ නෑයි ඊට පස්සේ ඔහොමම යාළුවොත් එක්ක කතා කර ඉඳලා ටික වෙලාවකින් අපි පොඩ්ඩක් පාඩම් කරන්න ගත්තා පාඩම් කරන්න අරගෙනත් ඒත් අපිට ඇත්තටම පාඩම් කරන්න හම්බ වෙන්නේ නැහැ පාඩම් කරන්න ගත්තත් අපිට පාඩම් කරන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් ටික වෙලාවකින් අයියේ මම ඇත්තටම මේ අසභ්‍ය දර්ශන බලන්න මම යොමු වෙලා හිටියයි මට ඒක පුරුද්දක් කියලා තිබුණා ඉතින් මම මගේ යාළුවටත් ඒ අසභ්‍ය දර්ශන පෙන්නුවා මොකද්ද මේ හොඳ ඒවා වගේක් මම පෙන්නුවා එයාට මේ මට අලුත් සයිට් එකක් හම්බුණා බං සයිට් අයියෝ බං වෙබ්සයිට් එකක් උඹ ඒක දන්නේ නැද්ද මම දන්නේ නැහැ බං ඔය මගුල් ෆෝන් එකක් තියනා නේද ඩේටා තියනවද ඩේටා නම් ඇති කො දියම් මෙහාට පොඩ්ඩක් ඉන්න අඩෝ වරුණි බං ඉතින් අපි කරේ පැයක් දෙයක් කියලා පැයක් දෙයක් පුරාටම අසභ්‍ය දර්ශන බලපු එක. ඉතින් අයියේ ඕක අපි දිගටම කරගෙන ගියා. ඊට පස්සේ අයියේ අපි මගේ යාළුවත් එක්ක දවස් කීපයක්ම ඔහොම අපි පාඩම් කරන්න ගෙදරට ගියා මම. ගියාම එක දවසක අයියේ එක්තරා මිනිස්සෙක් මගේ යාළුවගේ වත්තේ මේ කාර් එක හොදවද හිටියා. එයා පොඩ්ඩක් තරුණ පාටට හිට්ට කොල්ලෙක් වගේ චරිතයක්. ඉතින් මම හිතුවේ ඇත්තටම මේ මගේ යාළුවගේ අයියා කියලා. ලහිරු බාවද උඹට අඳුනලා දෙන්න බැරුණානේ බං ඔය අපේ මාමා කොළඹ වැඩ කරන්නේ නිවාඩුවට ඇවිල්ලා බං එනම ගියා මාත් එක්ක අවසර පාඩම් ගන්න එන්නේ මූ තමා එහෙමද පුතේ අරඹ යන්න තුන් ඒ මනුස්සයා තමයි ඇත්තටම මගේ ජීවිතේට මේ වගේ දෙයක් අද සිදු වුණේ මනුස්සයා නිසායි. ගිහාන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හැරෙන තැනක් එනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න විවිධ ක්‍රම තියෙනවා. ඒකෙදී ඒ ලිංගික අනන්‍යතාවය අනුවයි ඒක තීරණය වෙන්නේ. සමහර විට විරුද්ධ ලිංගිකයන් සමග, සමලිංගිකයන් සමග එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකට. ඒ කොහොම වුණත් Tamanගේ ලිංගික අවශ්‍යතාවය සපුර ගන්න තවත් කෙනෙක්ව බිල්ලට දෙන එක බොහොම භයානක දෙයක්. ඒක සමාජ අනුමත නොකරන දෙයක්. ඕනෑම සමාජයක මෙන්න මේ
අවබෝධය තියෙනවා නම් බොහෝ විට තවත් පුද්ගලයෙක් නිසා අපහසුතාවයට පත් නොවී තියෙන්න පුළුවන්. නමුත් ලංකාව වගේ සමාජයක් තවමත් ගමන් මාර්ගය පිළිබඳව අපිට කුතුහලයක් ප්‍රශ්නයක්. මොකද හේතුව මේ රටේ ජීවත් වෙන සමහර මිනිස්සු Tamanගේ අවශ්‍යතා සපුරගන්න බොහොම නරක විදිහට වෙනත් පුද්ගලයන් පාවිච්චි කරනවා. ගිහානුත් ඒ වගේ පුද්ගලයෙකුට අහු වෙනවා. මොකද ගියන් වෙන්නේ? ඔය මමයි මගේ යාළුවයි දැන් දිගටම පාඩම් කරන්න තමයි අපි මානසිකත්වය අදන් හිටියේ. ඉතින් යාළුවා ගෙදර පාඩම් කර ඉන්නකොට මයි යාළුවා පාඩම් කර ඉන්නකොට ඒකේ පාඩම් කරන එහා පැත්තෙම හිටියා ගිහන්ගේ මාමා. පළවෙනි දවසේ ගිහන්ගේ මාමා මාත් එක්ක අමුතු බැල්මක් දැම්මා. ඒ බැල්ම මට එච්චර ඇල්ලුවේ නැහැ ඇත්තටම. ඒක සාමාන්‍ය මිනිස්සෙක් තවත් මිනිස්සෙට දාන බැල්මක් නෙමෙයි. ඒකේ අමුතු වෙනසක් තිබ්බා මට. ඒක තදින්ම දැනුණා. ඊපස්සේ දැන් දෙවෙනි දවසේ ඊට පස්සේ දවසේ මම යාළුවා ගෙදර ගිහලා පාඩම් කර ඉන්නකොට මේ යාගේ මාමා මගේ යාළුවාව යවුවා කඩේට බිස්කට් බීම ගේන්න කියලා සල්ලි දීලා අතට මේ යාළුවාව යවුවා කඩේට. කඩේට යවුවට පස්සේ ඒ අතරතුරේදී මාමයි මායි පොඩක් කතා බහට වැටුණා. පළවෙනි දවසේම මිනිහෙක් එක්ක කතා නොකර ඉන්න බැහැනේ අයියේ. ඒ නිසා ඇත්තටම මම කතා කරා මගේ නම කොහමද ගම ඒ වගේ විස්තර ටික තමයි එයා ඇහුවේ. ඔහොමම කතා කරලා ටික වෙලාවකින් එයා මාව අමුතු විදියට ස්පර්ශ කරායි. මගේ උරසින් අල්ලුවා. පුතා ඇයි මාමේ? මේ එන්නකෝ. අර පුතා මොකුත් බීලත් නැහනේ. නෑ. හරියට කියලා බොන්න මොනවද අරන් යන්නේ. ෂා මරුයි. බිස්කට් එකකුත් ගේ. ගිහාන් ඕ කියපා. මචං මම කඩේට පොඩ්ඩක් ගිහින් එන්නද? හරි බා. උඹ පාඩම් කරගනින්. මාමේ පුතා පාඩම් කරනවා වගේ. ඌ මාමේ විභාගෙන් ළඟයිනේ. එහෙම තමයි ළමයි වුණා. පුතාගේ නම මොකද්ද කිව්වේ? එයි මම ගිහාන්. ඕනේ. අපේ කවුවේ නම හැමලෙම කියනවා. මට පොඩ්ඩක් අමතකුණා. මාමට මේ දවස්වල නිමාඩුද? මම එක දිගට වැඩ කළා සති දෙක නිමාඩුවක් කරන් ආවේ. මම මොකද කරන්නේ ජොබ් එක? මම පුතේ ප්‍රයිවට් කම්පැනි එකක ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්. සම්පූර්ණ සෙක්ෂන් එක බලන්නේ මම. එහෙනම් ඉතින් ලොකු පඩියක් ඇතිනේ. ඔව්. ඒක නෙමෙයි. පුතා මේ හැමදාම එනවද පාඩම් කරන්න? ඌ මාමේ විභාගෙන් ළඟයිනේ ඉතින් පාඩම් කරන්න එපා. ඒ ඇල්ලීමත් එච්චර හොඳ ඇල්ලීමක් නෙමෙයි. සාමාන්‍යයෙන් පුද්ගලෙක් දාන තට්ටුව නෙමෙයි යා දැම්මේ. ඉතින් ඒකත් මට තදින්ම දැනුණයි. අර කලින් දවසේ බලපු බැල්මයි අද දාපු තට්ටුවයි මට එච්චර ඇල්ලුවෙම නැහැ.
ඊට පස්සේ ඔහොම ටික කාලයක් ගියට පස්සේ යාළුවගේ මාමා මම යාළුවගේ ගෙදරට යනකොට පාඩම් කරන්න ගේට්ටුව ගාව හිටියා. ගේට්ටුව ගාව හිටියාම මම ඇහුවා මේ යාළුවගේ නම කියලා මේ එයා නැද්ද කියලා. ඊට පස්සේ ඉන්නවා ගේ ඇතුළේ ඉන්නවා කියලා යාළුවා මාමා මට ගේට්ටුව ඇරලා දුන්නා. ඊට පස්සේ මම ගේ ඇතුළට ගිහිල්ලා කතා කරා මගේ යාළුවා එළියට ආවේ නෑ. ඊට පස්සේ යාළුවගේ මාමා ආයි ඇවිල්ලා මට කිව්වා මේ මට වට කියන්න බැරුණා අද යාළුවා ගෙදර නැහැ කියලා මේ එයාට අමතු වුණා ඉතින් තමයි කිව්වේ. වාමේ ලහිරු ගෙදර ඉන්නවද? ලහිරු ඉන්නවා ගෙදර. ඔව්. ඇතුළට යන්න. ලහිරු ඔබ කොහෙද බා? ලහිරු ඔබ කොහෙද බා? මාමේ පුතේ ලහිරු නැද්ද මාමේ? මට කියන්න මුතු වුණානේ. ලහිරු ගියා අම්මත් එක්ක ගමනට. එහෙනම් මාමේ මම යන්න. ලහිරු නැතුව පාඩම් කරන්නත් බෑනේ. හැමදාම පාඩම් කරන්න ඕන කියලා ගන්න නෑනේ. ඒ වුණාට මාමේ ලහිරු නැතුව පාඩම් කරන්න බෑනේ. මම යන්න. කොහේ යන්නද ළමයෝ? මං ඉන්නවනේ. මම යන්නම් බා. මෙන්න මේ එන්න ළමයෝ. ඊට පස්සේ මාව බලෙන්ම වගේ අයියේ එයාගේ කාමරේට මාව අරන් ගියා. මම ඇත්තටම බය වුණා ඊයේ වෙලාවේ. බය වෙලා මම මාමත් එක්ක ගියා. ගිහිල්ලා ඊයේ එයාගේ තිබ්බ ලිංගික ආශාවන් මට කියලා ඉෂ්ට කරගත්තා ඊයේ. ඇත්තටම මම ඒක කැමැත්තෙන් නෙමෙයි පළවෙනි දවසේ මම කරේ. ළමයෝ එන්න. අනේ මාමේ මට යන්න දෙන්න මාමේ. කොහේ යන්නද ළමයෝ? දැන් ලහිරු වෙන්නේ නෑ. එයා එනකොට හවස් වෙනවා. අනේ මාමේ මට යන්න දෙන්න. කොහේ යන්නද? මෙන්න මේ ඉන්න. බය වෙන්න එපා ළමයෝ. කොහෙද? කොයිද? බය වෙන්න එපා. දැන් මම කවුරුත් එන්නේ නෑ. ඔහොම ඉන්නකෝ. ඇත්තටම මට පිළිකුලක් තිබ්බා. මම කරන වැඩේ වැරදි කියලා මට ඇත්තටම පිළිකුලක් තිබ්බා. ඊට පස්සේ එයාගේ මාමා කොහොමත් පොඩි කාලෙයි ඒ ගෙදර හිටියේ. සති දෙකක් වගේ කාලයක් තමයි හිටියේ. ඒ සති දෙක ඇතුළත එයාගේ මාමා කීපවතාවම මාත් එක්ක ලිංගික එකතු වෙන්න උනායි. ලිංගික එකතු වුණා. මුල් කාලේ අර අකමැත්තක් තිබ්බට අත්දැකීමක් නැතුණාට ඒක හැම වතාවෙම වගේ වෙනකොට අයියේ මමත් ඒකට ආස වෙන්න ගත්තා. මමත් ඒකට කැමති වෙන්න ගත්තා. යත් එක්ක ලිංගික එකතු වෙන්න මමත් මගේ කැමැත්තෙම මම ගියායි. ගියාන්ගේ කතාවේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. අද වෙනකොට ගියාන් සමාජ රෝගියෙක් විදිහට
තරුණ වයසේදීම ජීවිතේ විඳවන්න පටන් ගන්න තියෙනවා. දුරදිග හිතන්නේ නැතුව ජීවිතේ විඳින්න කටයුතු කරලා අවසානයේදී ජීවිතේ තරුණ වයසින් ඉඳන්ම විඳවන්න පාර කපාගත්ත ගිහාන්ගේ අවසාන කතාව. එහෙම නැත්නම් ඔහුගේ කතාවේ අවසාන කොටස දැන් අපිට අහන්න පුළුවන්. ඊට කොහොමද අපිට ඔබේ කතාවේ අවසානය කියන්න පුළුවන්? ඔය මම කිව්වනේ අර යාළුවගේ මාමත් එක්ක මම දැන් කැමැත්තෙන්ම ලිංගික එකතු වෙන්න උනා කියලා. ඊවසයි ඕක දිගටම එයාගේ මාමා මාව යොදාගත්තා ලිංගික එකතු වෙන්න යත් එක්ක. ඒකට මමත් කැමැත්තෙන්ම තමයි ගියේ. නමුත් මට ලොකු බයක් ආවා මගේ යාළුවට මේ ගැන ආරංචි වෙයි කියලා. මට ඒක ඇත්තටම ලොකු බයක් ආවා. ඒ නිසා මම මාමට කිව්වා මට මේ ගැන බයයි මගේ යාළුවට ආරංචි වෙයි කියලා මං එහෙම කිව්වා. ඊට පස්සේ යාළුවගේ මාමා කිව්වා ඒක එහෙම ආරංචි වෙන විදිහක් නෑනේ. මේ මොකද යාළුවට ආරංචි නොවෙන්න තමයි අපි මේ දේවල් කරන්නේ. වා යාළුවා ක්ලාස් යවලා වා ක්ලාස් නොගිහින් අපේ ගෙදරට එන්න අපේ ගෙදර මේ ලිංගිකව එකතු වෙන්න පුළුවන් කියලා එයාගේ මාමා මට කිව්වා. මට බයයි මාමේ. මට හැමදාම මේක කරන්න බෑ. ලහිරු දැනගත්තොත් ඔක්කොම ඉවරයි. හරි ළමයෝ. අනික කවුද ලහිරුට දැනගන්නද කරන්නේ මේක? ඈ හැමදේම කරන්නේ හොරාට. මං කිව්ව වැඩ කරන්නකෝ. තේරුණා? ලහිරු දැනටමත් එනවද දන්නේත් නෑ. අහු වුණා. මං කිව්වනේ. ඔයා මෙහෙම කරන්න. ලහිරුත් එක්ක පන්ති යනවා වගේ ගිහිල්ලා ලහිරු මග ඇරලා මෙහෙන්. මොකද ලහිරුගේ අම්මා උදේට රස්සාවට යනවා. මං විතරයි ඉන්නේ. අපරාධේ පන්ති. පන්ති අපරාධ වුණා කමක් නෑ. මං තව දවස් කීපයයි ඉන්නේ. ඈ ඊට පස්සේ වරුන් තරම් පන්ති යන්න පුළුවන් නේ. ඈ උදේ හැම කරන්නකෝ. ඈ ඊට පස්සේ මම යාළුවා ක්ලාස් එනවද කියලා අපේ ගෙදරට හැමදාම ඇවිල්ලා අහනවා. මම ඊට පස්සේ එක එක වැඩ කියලා ක්ලාස් මග ඇරියා. මග ඇරලා මම ගිහිල්ලා ක්ලාස් වෙලාවේ යාළුවගේ මාමත් එක්ක ලිංගිකව එකතු වුණා. මොකද බා? බදත් පන්ති යන්නේ නැද්ද? අපේ ගෙදර පොඩි ප්‍රශ්න වගේක් බා. මට එන්න වෙන්නේ නැහැ. මොකද්ද බා? පොඩි ප්‍රශ්නයක් බා. මම ඔබට පස්සේ කියන්න. ඔබ ඵලයක්. ඔබට පරක් වෙනවනේ. හරියන මං ගිහින් එන්න උඹට මං නෝට් ටික අවසර එවන්නම් බං හොඳේ. හැමදේ මුණයයි සති දෙකමාරක් වගේ පොඩි කාලයක් ඇතුළත. ඊට පස්සේ අයියේ යාළුවගේ මාමට නිවාඩු ඉවර වුණා. යාළුවගේ මාමා කිව්වා මට එයා ආයි වැඩට යන්න ඕනේ කියලා. එයා වැඩට යනවා කියලා මට කිව්වා. ඒක එකපාරම තමයි මට කිව්වේ. මොකද අර මට එතකොට අයියේ ලොකුට ඒක දැනුණා. මොකද එකපාරම එයාත් එක්ක ඉඳලා එයා නැතුණාම මට ඒක ලොකුට ඒක දැනුණා. ඊට පස්සේ යාළුවගේ මාමාට මම එහෙම කිව්වහම යාළුවේ මාමා කිව්වා මේ දැන් මම ඔයාලට කිව්වනේ ඒක මේ දැන් යනවා කියලා මට පොඩ්ඩක් නිකන් සද්දෙන් වගේ කතා කරා. මාමේ මම එහෙනම් යන්න. දැන් ලහිරුත් එනවා ඇති. එහෙනම් පරිස්සමෙන් යන්න. මං ගෙට කොළඹ යනවා. මාම මට කලින් කිව්වේ නෑනේ කොළඹ යනවා කියලා. දැන් කිව්වනේ. පරිස්සමෙන් යන්න හැම. එනම ලවණ පාර ආපුවාම අපි හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඒක මට නිකන් තේරුනේ මගෙන් අර අවස්ථාවයන් උපරිමය අරගෙන මම නිකන් අතහැරලා දැම්මා වගේ තමයි මට ඒක දැනුනේ. කොහොම හරි මාස දෙකක් තුනක් මං යාගේ මාමා යාළුවගේ මාමා එනකන් මම බලන් හිටියා. නමුත් ආවේ නැහැ. ඒ කාලේදී අයියේ මට මගේ ඇඟේ එක එක වෙනස්කම්
වෙන්න මට පටන් ගත්තා. මට නිකන් තේරුණා මගේ ඇඟේ නිකන් වෙනදා වගේ නෙමෙයි මට හරි අමාරුකම් දැනෙන්න ගත්තයි. ඊට පස්සේ මට බැරිම තැන මම ඒක යාළුවට කියන්නත් බෑ. මට බැරිම තැන මම ගිහිල්ලා වෛද්‍යවරයෙක්ව හමු වුණායි. ඒ වෛද්‍යවරයා මාව ලිංගාශ්‍රිත විශේෂඥ සායනයකට යොමු කරා. ඒකදී අයියේ කිව්වා මට මෙන්න මෙහෙම සමාජ රෝගයක් වැළඳිලා තියෙනවා. ඔයා දැන් සමාජ රෝගියෙක් කියන එක මට කිව්වා. දැන් මේ සායනයට ඇවිල්ලා අපෙන් ප්‍රතිකාර අරන් ගියපු තරුණයා ගැන යමක් කියන්න මම කැමතියි ඔයාලට. මේ තරුණයා උසස් පෙළ කරන ශිෂ්‍යයෙක්. මොහු තමන් මොබයිල් එහෙම නැත්නම් ජංගම දුරකථනයට දැඩි ලෙස අබ්බැහි වෙලා ඒකෙන් අසභ්‍ය දර්ශන තියෙන වෙබ් අඩවිවලට යන්න නිතර පුරුදු වෙලා හිටියා. ඒ විතරක් නෙමෙයි ඒවා අත්හදා බලන්න කියලා ඔය සම්බාහන ආයතන වලට යන්නත් පුරුදු වෙලා තිබුණා. මේක නිසා මේ තරුණයාට යම්කිසි ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් අපි සාමාන්‍යයෙන් ඉස්සර කිව්ව සමාජ රෝගයක් කියලා ඒ වගේ රෝග තත්ත්වයක් ඇති වෙලා තිබුණා. වාසනාවකට මෙම රෝගියාට හැදලා තිබුණ මේ ලිංගික සම්ප්‍රේෂණය රෝගය සුව කරන්න පුළුවන් එකක්. ගොනෝරියා කියන රෝගය. අපි මේ තරුණයාට ප්‍රතිකාර කරා. නමුත් අපි සියලු දෙනාම දරගන්න ඕනේ එක ලිංගික සම්ප්‍රේෂණ රෝගයක් තියෙනවා නම් අනිකුත් රෝග තියෙන්නත් පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ වගේ තත්ත්වයක් තියෙන හැමෝටම අපි අනිකුත් සමාජ රෝග අනිකුත් ලිංගාශ්‍රිත රෝග තියෙනවද කියලා බලනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම මේ තරුණයින්ට HIV පරීක්ෂණයක් කරනවා, උපදාංශයට පරීක්ෂණයක් කරනවා. ඊට අමතරව අනිකුත් සුලභව දකින්න ලැබෙන රෝග සඳහා අපි පරීක්ෂා කරනවා. ඒක නිසා අපි හිතා ගන්න ඕනේ මේ වගේ කටයුතු අත්දැකීම් ලබන්න යන්න එපා. විශේෂයෙන්ම මම තරුණයින්ට විශේෂයෙන්ම කියන්නේ අනවශ්‍ය විදිහට මේ වගේ අසභි දර්ශන තියෙන වෙබ්සයිට් වලට යන එක සීමා කරන්න. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒ වගේම මේ තරුණ ළමයින් සිටින දෙමාපියටත් මම යම්කිසි උපදේශයක් දෙන්න කැමතියි. තමන්ගේ දරුවා මොනවද කරන්නේ, කොහෙද යන්නේ කියලා ටිකක් අවධානයෙන් යොමු වෙන එක ඉතා වැදගත්. එහෙම වුණොත් මේ වගේ අවාසනාවන්ත සිද්ධි වෙන එක ඉස්සරහට අපිට වළක්ව ගන්න පුළුවන් වෙයි. ඉතින් අයියේ මට ඒ වෙලාවේ දැනුණ අත්දැකීම මට වචන වලින් කියන්න බෑයි. මට ඇත්තටම ලොකු බයක්. මට ගෙදරට මුණ දෙන්න බෑ. මට ගෙදරට මුණ දෙන්න බෑ. මගේ යාළුවට මුණ දෙන්න බෑ. මට ඇත්තටම ලොකු බයක් සහ මට හරි හරිම මං ගැන අපතෘප්තිමත්කමක් තමයි මට දැනුනේ. ඒ නිසා අයියේ මේ මට කියන්න තියෙන්නේ මේක බලන් ඉන්න කට්ටියට හැඟීම් වලට වහල් වෙන්න එපා. අත්දැකීම් ගන්නකොට අය අත්දැකීම් පරිස්සමින් ගන්න. දෙමව්පියන්ටත් කියන්න තියෙන්නේ තමන්ගේ ළමයිව සමාජයට මුදාහරින කොට එක සැරේ මුදාහරින්න එපා. එහෙම කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ව සමාජයට මුදාහරින්න. සමාජයේ ගොඩක් කට්ටිය ඉන්නවා අපෙන් අයිති ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න කට්ටිය. ඒ නිසා මේ මිනිස්සුන්ට හවු වෙන්න දෙන්න එපා කියලා තමයි මට සමාජයට කියන්න තියෙන්නේ. රටක ජීවත් වෙන තාරුණ්‍ය කියන්නේ ඒ රටේ තරුණ ප්‍රජාව කියන්නේ ඒ රටට මහා ශක්තියක්. ඕනෑම රටක ජව සම්පන්න තාරුණ්‍යයක් ඉන්නවනම් බොහෝ විට ඒ රටේ ජීවනාලිය බවට පත්වන්න ඒ තරුණ පරපුරට හැකියාවක් තියෙනවා. අපේ රටත් මේ මොහොතේ බොහොම අසීරු කාලයක් ගත කරමින් ඉන්නවා. මේ ගත කරමින් ඉන්න අසීරු කාලේ ජය ගන්න රටේ තරුණ පරපුර නිවැරදිව මෙහෙයවීම කාට කාටත් ලොකු වගකීමක්. ඒකෙදී වැඩිහිටියන් අතේ මේ වගකීම් සහගත බව වැඩි වැඩියෙන් තියෙනවා.
එනිසා 33 කාමරය වගේ වැඩසටහන් වලින් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඒ තරුණ පරපුර වැරදි මාවතක යනවා නම් ඒ වැරදි මාවත නිවැරදි මාවතකට යොමු කරන්න අවශ්‍ය කරන තල්ලුව ලබා දෙන එක. වැඩිහිටියන් විදිහට අපි හැමදෙනාටම ඒ වගකීම් සහගත බව තිබෙන බව නැවත නැවතත් මතක් කරමින් අද රාත්‍රියෙන් අපි සමුගන්න සූදානම්. අපි ඔබට මතක් කරන්නේ ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තාපාරක් හිතන්න. අපි ගෙලෙන්න. සුබ රාත්‍රියක්. රූමතර කාමරේ 33 කාමරේ.